समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्दं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इद भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरति यातापि सम्पजानो सतिमा विनेय्य लोके अभिज्ञा दोमनस्सन्ति गौरवनीय दस्सिल मातावनी श्रद्धा बुद्धि संपन्न पिन्नत्नी හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ඒ උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉන්නත්නි අද දවස යෙදিলা තියෙන්නේ මහා වටිනා කාර්යභාරයක් සිදු කරන්නටයි බෞද්ධ මාධ්‍ය ජාලය මගින් විකාශනය කරන නිවන් මාර්ග ධර්ම දේශනාවේ සතිපට්ඨාන සූත්‍රයට අනුව කෙරෙන දේශනා කිහිපයේ කායානුපස්සනා සතිපට්ඨානයේ සති සම්පජඤ්ඤ පබ්බයේ අවසාන කොටස සාකච්ඡා කරන්නයි අද දවසේ නියමිතව තියෙන්නේ. සති සම්පජඤ්ඤය ගැන අපි බොහෝ දේවල් කතා කරා. එහි සරලාර්ථය නම් තමන් තුළ ඇත්තා වූ නුවණ පිළිබඳ වූ සිහියයි. සති කියන්නේ සිහිය, සම්පජාඤ්ඤය කියන්නේ නුවණ. එතකොට කුසලය කියන්නේ අකුසලය නැති කිරීම සඳහා තමන් තුලින්ම උපදින වේගය, තමන් තුලින්ම උපදින ජවය, තමන් තුලින්ම උපදින හැඟීම, චේතනාව අකුසලය කොපමණකින් යටකරන්න, කොපමණකින් දුරුකරන්න, කොපමණකින් නැත්තටම නැති කරලා දාන්න, නැවත නූපදින තත්ත්වෙටම සම්පූර්ණයෙන් නැති කරලා දැමීම සඳහා තමන් තුළ තියෙනා වූ තමන්ගේ సంతානය තුලින්ම උපදින මහා බලවේගයට කියනවා, තමන්ගේ තුලින්ම උපදින චේතනාවට කියනවා කුසලය කියලා. එතකොට අන්න ඒ කුසලය උපදින්නේ ඒ කුසලය පිළිබඳව තියෙන නුවණ තියෙන අයටයි. අපි ඒක බොහෝ වාරයක් දැන් සාකච්ඡා කරා. කුසලය අකුසලය පිළිබඳ නුවණ ඇති කරගන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්. ඒ වගේම ඒ දැනගත් නුවණ භාවිතා කිරීමෙන් තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගත්තාම තමන් තුළ උපදින්නා වූ කුසලය අකුසලය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. කොයි තරම්වත් ධර්ම කරුණු විතරක් එකතු කරගත්තට විතරක් කවදාක්වත් කුසල අකුසල් තමන්ගේ තුලින් උපදින කුසල අකුසල් හඳුනා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ තමන් තුලින් උපදින්නා වූ කුසලයන් අකුසලයන් හඳුනාගත හැකි වෙන්නේ තමන්ගේ තුලින් විමසන අයටයි. කාමචන්ද ව්‍යාපාද තීන මිද්දා ආදී වශයෙන් තියෙන නීවරණ ධර්මයන් ගැන යම් කිසි කෙනෙක් දන්නවා නම් ඒ දන්න කෙනා දැනගත්තට තමන් තුල කාමචන්ද උපදිනකොට උපදින කාමචන්දය දන්නේ නැත්නම් නූපදින කාමචන්දය මගේ ළඟ නූපදිනවා කියලා දන්නේ නැත්නම් ඒකෙන් ඇත් පළක් වෙන්නේ නැහැ. උපන් කාමචන්දය කොයිතරම්නම් මන් දැන් ප්‍රහාණය කරගෙන තියෙනවද කියලා දන්නේ නැත්නම් ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි තුල
ඇති වෙන කුසලයන් අකුසලයන් හොඳින් දැනගන්නත් ඕනේ. අකුසල් නැතිවීම සඳහා තමන් තුළින් ඉපදිය යුතු ධර්මතාවයන් උපද්දවාගෙන ඒ සිහියෙන් වාසය කරන්න අපිට අවශ්‍ය මානසිකාරය සකස් කරගන්න ඕනේ. දැන් අපිට පුද්ගලයෙක් දැක්කහම අපි මේ වෙනකන් මේ දින කිහිපයක් සාකච්ඡා කරපු කාරණා ටික මම කෙටියෙන් මතක් කරන්නම්. සමහර අයට මේ ජීවිතය සාර්ථක කරගන්නවක්වත් සසර සාර්ථක කරගන්නවක්වත් අඩුම ගානේ නුවණක් නැහැ. මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ අතරම. ආන්ගේ දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ වගේම දන්න කට්ටියක් ඉන්නවා. හැබැයි ඒ කට්ටියට ඒ සිහිය නැහැ. අසිහියෙන් ඉන්නේ ඒ සිහිය නැහැ. ඊළඟට ඒ අය අතරින් සමහර කට්ටිය ඊටත් වැඩිය එහාට ඇවිල්ලා තිනවා. හොඳට දන්නවා මොනවද නිවන් මාර්ග වර්ධනය කරන්න මොකක්ද ඕනේ කරන්නේ කියලා දන්නවා. ඒ දන්න අය අතරින් සමහර කට්ටියට ඒක පිළිබඳව සිහිය නැහැ. සමහර කට්ටිය ඒ සිහියෙන් වාසය කරනවා. නිවන් මාර්ග කියලා කිව්වහම තමන්ගේ නිර්වාණය සඳහා මම මොනවද කරේ? බොහෝ දෙනෙක්ගෙන් අපි අහනවා හුඟක් වෙලාවට. හරියට කියනවා නිවන් දකින්න ඕනේ, අනේ මාව නිවන් දකින්න ඕනේ, මං නිවන් දකින්න ඕනේ කියලා මේ ජීවිතේ කොච්චරවත් කියලා තියෙනවා. ඒ කොච්චරවත් කිව්වට නිවන් දකින්න ඕනේ කියලා ඊයේ දවසේ නිවන් දකින්න මොනවද කරේ කියලා අහුවා. මොකක් කට්ටිය? එහෙමනම් මොකුත් නැහැ. පෙරේද මොනවද කරේ? නැහැ. ওই දවසේ මොනවද කරේ? එදා නම් බණ ඇහුවා භාවනා කරා. ඉතින් නිවන් දකින්න මොන හරි කරා කියලා කිව්වොත් ඒක ඇද්ද කියලා අහනවා මම. ඒතකොට ඔක්කොමලා කියනවා මදි කියලා. හරි. එහෙනම් තමන්ගේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් සකස් වෙන්නේ නැහැ. මේ සඳහා අපි ඊයේ පෙරේදත් මතක් කරා තමන්ගේම ඇතුළාන්තයෙන් තල්ලුවක් එන්න ඕනේ මේක කරන්න. තමන්ගේ මානසිකාරයෙන්ම තල්ලුවක් එන්න ඕනේ. වැරද්ද කෙරෙනකොට නිවනට බාධා වෙන දේවල් කෙරෙනකොට පින්වත්නි වෙන කවුරුවක්වත් නෙවෙයි බලාගෙන ඉඳලා කියන්න ඕනේ. අකුසල විතර්ක පහල කරගෙන දැන් දරුවෙක් කියපු වචනයක් හරිය නැත්නම් දරුවෙක් කෙරෙහි ආදරයෙන් ලොකු හැඟීම් පහල කරගෙන පුටුවක් උඩටලා අම්මෙක් ඉඳගෙන ඉන්නවා. අනේ මගේ දරුවා දැන් දැක ගන්න ඕනේ එහෙමනම් බෑ මෙහෙමනම් බෑ කිය දුකෙන් ඉන්න කාලෙකින් දැක්කේ නෑ කිය විතර්ක පහල කර ඉන්නවා. නැත්නම් මැරිච්ච කෙනෙක් ගැන කවුරු හරි හිත දුක් විඳින ඉන්නවා. නැත්නම් කියපු වචනයක් ගැන කවුරු හරි කාගේ හරි නපුරු වචනයක් ගැන කවුරු හරි කරපු දෙයක් ගැන හිත ඉන්නවා. ආන්ගේ ඉන්නකොට කවුරුවත් ඉන්නවද මේ ලෝකේ ඇවිල්ලා ඇඟිල්ලෙන් යනලා කියන්නේ මේ ඔය අකුසලයක් ඔය කරන්නේ නේද? ඕකෙන් තරහ වැඩි වෙනවා. ඕකෙන් ලෝභය වැඩි වෙනවා. ඕකෙන් ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ඕකෙන් ක්‍රෝධය වැඩි වෙනවා. ලෝභ දේශ වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? නිවනට බාධා වෙනවා කියලා කියන්න කවුරුවත් ඉන්නවද? කියන්න කවුරුවත් නැත්තම් මොකද වෙන්නේ? ඉතින් අකුසලයේ මේදී ඉන්නවා. එළියට බහලා මොකුත් පව් කරන්න ගියේ නැහැ. හැබැයි අකුසල විතර්කයන් ආදිය පහළ වෙනකොට කවුද අපිට කියන්නේ ඔය වැඩි නවත්තන්න, ඔය කල්පනා කරන එක නවත්තන්න, ඔය කෙලෙස් වැඩි වෙන විදිහට කල්පනා කරන එක නවත්තන්න කියලා කවුද අපිට කියන්නේ? කොහෙන්ද තල්ලුව එන්න ඕනේ? තමන්ගේ මනසින්මයි. ආන්ගේ තල්ලුව එන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. කුසලය හඳුනගන්න, අකුසලය හඳුනගන්න, කුසලය වඩන, අකුසලය දුරු කරන මානසිකාරය අපි සකස් කරගන්න ඕනේ. ආන් ඒක ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ මානසිකාරය භාවිතා කර නැත්නම්ට කියනවා සාර්ථක සම්පජාන්ණයෙන් වාසය කරනවා කියලා. නිවන් මාර්ගට සත්ප්‍රාය වෙන විදිහටම ඒ මානසිකාරය සකස් කරගත්ත ඊට වැඩිය ඉහළ මනසක් තියන අය ඉන්නවා. ඒ අයට කියනවා සත්ප්‍රාය සම්පජාන්ණයෙන් වාසය කරනවා කියලා. ඒ වගේම තමන් වඩන භාවනාවක් මේ භාවනා කරනව නේද? අඩුවෙන් ඔළුව හොල්ලන්නේ කට්ටිය නේද? නෑ ඒවා විසයි වගේ. මේ කට්ටිය විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් පින්නන්නේ බෞද්ධයෝ භාවනා කරන්නේ මම හොඳටම දන්නවා කරන්නේ. ඒක අමූලික බොරුවක්. කරනවා පොය දවසට විතරක් පන්සලේදී
ඒකත් නිකන් හරියට බේරෙන්න වගේ. අද වැඩි දෙනෙක් කරන්නේ නැහැ. වැඩි දෙනෙක් කරන්නේ මං කියන්නේ ඔක්කොම කියලා ඉතාම උනන්දුවෙන් කරගෙන යන අය ඉන්නවා. තමන්ගේ කුසලසිත ප්‍රබලව වර්ධනය කරගන්න. කුසලසිතේ අධිවර්ධනයක් ඇති කරගන්න භාවනාව කියන එක ලොකු රුකුලක් වෙනවා. ඒක ආය කාගෙන්වත් අහගෙන ඕකට උත්තරයක් හොයන්න දෙයක් නැහැ. යම් දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කරනකොට දැන් තරහ කියන්නකො. තරහ ගැන නැවත නැවත කවුරුන් හෝ මෙනෙහි කරනකොට තරහා වැඩි වෙනවද අඩු වෙනවද? හොඳටම වැඩි වෙනවා. ආයෙත් අහන්න දෙයක් නැහැ. ආයෙ කියන්න දෙයක් නැහැ ඒක. ආදරයෙන් මොන හරි මෙනෙහි කරනකොට ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් කුසල හැඟීමකුත් මෛත්‍රියෙන් යමක් මෙනෙහි කරනකොට මෛත්‍රිය වැඩි වෙනවා. භාවනාව කියලා කියන්නේ එක තැන ඉඳගෙන වේගෙන් කරන කුසල සිතක් වර්ධනය කරගෙන සඳහා කරන වේගවත් මෙනෙහි කිරීමක් භාවනාව කියන්නේ. බුද්ධානුස්සතිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන මම ඉඳගෙන වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා ටිකක් වෙලා. එන්නේ භාවනා කරලා ඉවරුනහමයි දන්නේ ඒ භාවනා කරපු වෙලාවේ මෙනෙහි කරපු වෙලාවේ ඇතිවෙච්ච කුසල හැඟීම අනිත් වෙලාවට කොච්චර ඉස්මතු වෙලා එනවද කියලා නිකන් ඉන්න වෙලාවට. හරිද? මෛත්‍රී භාවනාව වඩනවා කියන්නේ ඒකයි. මෛත්‍රී භාවනාව වර්ධනය කරනවා කියන්නේ මෛත්‍රිය තමන්ගේ හිතෙන් මෛත්‍රිය ඇති කරගෙන වැඩි වාර ගානක් මෛත්‍රියෙන් මෙනෙහි කර ඉන්න අයට මෙන්න මෛත්‍රී හැඟීම ප්‍රකට වෙලා අන්නේ හැඟීමෙන් තමන් පෝෂණය වෙලා සාමාන්‍ය ජීවිතේ මෛත්‍රියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. මේ හිත හදන වැඩපිළිවෙලයි භාවනාව කියන්නේ. අන්න ඒ කරන භාවනාවට ගෝචර වෙන විදිහට තමන් කරන භාවනා කමඨහනට ගෝචර වෙන විදිහට සිහිය පවත්වාගෙන හැම ඉරියව්වක්ම පවත්වන ඒ සිහියෙන්ම ඉන්න පුළුවන් වෙනත් සිහියක් නැතුව ඒ සිහියෙන්ම වාසය කරන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ මානසිකාරය සකස් කරගෙන ජීවිතය ගෙනියනකොට කියනවා ගෝචර සම්පජානයෙන් යුක්තයි කියලා. දැන් සාර්ථක සම්පජානනයට වැඩිය සත්ප්‍රාය සම්පජානනය ප්‍රබලයි. සත්ප්‍රාය සම්පජානනයට වැඩිය ගෝචර සම්පජානනය ප්‍රබලයි. මේ අපේ මානසිකාරය සකස් කරගන්න පුළුවන් විදිහ. අද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අසම්මෝහ සම්පජානනය කියන එක ගැන. ඉරියාපත පබ්බේදීත් අපි මේක පිළිබඳව සාකච්ඡා කළා. නමුත් මේ ආකාරයට නෙවෙයි. මෙතනදී මේ සම්පජාන හතරෙදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාරිපත චීවර ධාරණේ මේ විදිහට ඉරියව් ටිකක් දේශනා කරනවා. කොච්චර සිහියෙන් මේ ඉරියව් පවත්වන්න ඕනද කියනවා නම් මේ සම්පජාන හතරේදීම තමන්ගේ භාවිතා කරන මානසිකාරය තමන්ගේ පැත්තෙන් උඩට ඉපිල්ලිලා එන හිත ඇතුළෙන්ම එන මානසිකාරය ඉදිරියට යනකොට පෙරලා ආපහු වෙනකොට ඒ කියන්නේ ඉස්සරහට ගියත් පිටිපස්සට ආපහු වෙනකොටත් ඒ මානසිකාරය නම් වෙනස් වෙන්න බෑ. හරි? මෙහෙම බලලා ආපහු බලනකොටවත් පෙර බලනකොට ආපසු බලනකොටවත් අර ඇති කරගත්ත භාවනාවට ගෝචර මානසිකාරයට වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්නේ නැති විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඒක සකස් කරන්න ඕනේ. මම හැමදාම කියන්නේ කාරණාව අපිට මතක් වෙන්න ඕනේ හැම වෙලේම මතක් වෙන්න ඕනේ මේ හිත නිවැරදිව සකස් කරන්න ඕනේ. දැන් මෙහෙම අහගෙන ගිහිල්ලා බණනම් හොඳයි අපි ඇහුවා කරන්න වැඩකුත් කිව්වා නේද කියලා ගිහිල්ලා ඔහේ ඉන්නවා ආය කිසිම කතාවක් නැහැ ඔහේ ඉන්නවා. ඊට පස්සේ හරකෙක් වෙලා එළදෙනක් වෙලා ඌරෙක් වෙලා ඊරියක් වෙලා ඒත් ඉතින් ඔහේ ඉන්නවා. හරි. දැනුත් ඔහේ ඉන්නවා. එතකොටත් ඔහේ ඉන්නවා. පහු පැටියා පස්සේ පන්නනවා, ඌරු පැටියා පස්සේ පන්නනවා, කූල් පැටියා පස්සේ පන්නනවා නේද? එක එක සත්තු වෙලා. ඉතින් එතකොටත් ඔහේ ඉන්නවා. ඉතින් හැන්දෑවට ගිහින් ලගිනවා, උදේට ආය පල්ලෙහාට බහිනවා. ඉතින් ඔහොම ඉන්නවා. ඒ ඉඳිල්ල හරියන්නේ නැහැ. ඊට වැඩිය බොහෝ එහාට ගිය කාරණාවක් सिद्ध කරගන්න පුළුවන් වෙලාවක් මේක. ඒකින්ද වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. නිවන් මාර්ග ධර්මදේශනා මාලාව මේ ගෞරවනීය බෞද්ධ මාධ්‍ය ජාලය මේසා විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න යෙදුනේම ප්‍රායෝගිකත්වය සඳහා. මොකද මම පෞද්ගලිකව කරන්න ඕන ප්‍රායෝගිකව මොනවද මම කරන්න ඕනේ? කරන්න දෙයක් මිසක් අහන්න දෙයක් ගැන විතරක් නෙවෙයි ධර්ම දේශනාව.
ඒකින්ද අපි කරන්න ඕන දේ සාකච්ඡා කරමින් මේ යන්නේ. භාවනා කරන කෙනා Tamanට හැම ඉරියව්වකදී මේ භාවනාවට ගෝචර වෙන විදිහටම වාසය කරන ජීවිතයක් කවදාරි හදාගන්න වෙනවා. සසර ජීවිතයක කරන්න වෙනවා. කෙලෙස් වලට මාත්‍රයක්වත් ඉඩ නොදී ජීවිතය ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න එවැනි උතුම් තත්වයකට පත් වෙච්ච කෙනෙකුට එවැනි උත්සාහයක් ගන්න කෙනෙකුට යම් කිසි අවස්ථාවකදී මෙන්න මේ වගේ මානසිකත්වයකින් ඉන්න පුළුවන් වුණා. ඉන්නත්නේ අපි මේ ලෝකේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිස් ඉන්නවා. ඒ අය ගැන අපි අහවලා මේ වගේ අහවලා නරකයි අහවලා හොඳයි අහවලා මට මෙහෙම කරලා තියෙනවා අහවල්ලු මට මෙහෙම කරලා තියෙනවා අහවල් අය මට මෙහෙම සලකලා තියෙනවා අහවල් අය හොරු අහවල් අය තක්කඩි අහවල් අය සල්ලාලයෝ නේද මේ විදිහට එක එක මිමිදඬු පාවිච්චි කරගෙන හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියලා යම් කොටස හදාගෙන වෙන් කරගෙන අපේ ලෝකේ ඒවත් එක්ක සංසන්දනය කර හරි මහා අපහසු ජීවිතයක් කරන් යනවද නැද්ද නේද හරි අපහසු ජීවිතයක් කරන් යනවා අපි මේ අය මගේ හතුරෝය මේ අය අපේ අම්මාගේ හතුරෝය තාත්තාගේ හතුරෝය මේ අපේ තත්ත්වය අපේ සීයලාගේ තත්ත්වය මේකයි අපේ પરම්පරාව මෙහෙමයි අපේ කුල ගෝත්‍ර මෙහෙමයි අයියෝ අපේ කියලා අල්ලගෙන මොනවද ඒවා ඔළුව උඩ තියාගෙන ඒවා රැක ගන්න බැරුව පුදුම දුකක් විඳින්න මේ හම්බෙච්ච මස් පර්වතෙත් අරගෙන නේද ගඳ ගහන පොඩ්ඩක් නැත්තම් හොදන්න වෙලා තියෙන අන්න ඇයට පිළිකුල් ගතිය තියෙන ඊටාම අප්‍රසන්න දේවල් වැగిරෙන මේ මගෙත් මේ නැත්තන්ගෙත් මේ තියෙන මස් ශරීර අපි කුලමල ගෝත්‍ර ආදී එක එක තත්ත්වයන් එක එක දේවල් ආන්ගේ දේවල් වලට නතු කරගෙන ඒවාට යට වෙලා නිදහසක් නැතුවම ජීවත් වෙනවා. ඒයි වරකින්න බෑ. මිනි පෙට්ටියනුත් තත්ත්වෙ පෙන්වන්න හදනවද නැද්ද අර මොකක්? අනේ අම්මේ ඌ මිනි පෙට්ටිය දිහා බලන්න මේ අපේ එහෙම මිනි පෙට්ටියක් හරියනවද? නේද? අපේ තත්ත්වෙට හොඳ නැහැ. මලමිනිය ගුණ වෙලා ඕජස් ගලනවා ඒක දාන පෙට්ටියටත් තත්ත්වය ඕනේ. නේ? ඒ වගේ අමුතු මානසික තත්ත්වයක් අපේ තියෙන අන්න එක ගලව ගන්න ඕනේ. එන්නේ එක ගලවන අවස්ථාවක් තමයි මේ කියන්න යන්නේ. ওই විදිහට ක්‍රමානුකූලව සාර්ථක සම්පජානනයෙන් වර්ධනය වෙලා සත්ප්‍රාය සම්පජානනයෙන් හොඳට පෝෂණය වෙලා තමන්ගේ මානසිකාරය ගෝචර සම්පජානනයෙන් එක භාවනා අරමුණක් හොඳට වර්ධනය කරලා නාම රූප පිරික්සපු කෙනෙකුට මෙන්න මේ ශරීර තමන්ගේ මේ තියෙන ශරීරයේ රූප කොටස නාම කොටස අපි මේක ඉරියාපත පබ්බේදී කතා කරා මේ අවස්ථාව ඒකමයි අසම්මෝහ සම්ප්‍රජානනය කියලා කියන්නේ මෙතන තියෙන්නේ මට අයිති නැති වැඩපිළිවෙලක් ඇති ශරීරයක් කියලා Tamanට දැනෙන්න ඕනේ. බලන්න පින්නත් මේ ශරීරය Taman කැමති වෙලාවට නැත්නම් අනුන් කැමති වෙලාවට ඔසවන්න පුළුවන්ද? හරිද? ඒක ඔසවන්න පුළුවන්. කැමති වෙලාවට ඔසවන්න පුළුවන්ද කියලා බලන්න අපි කියනවා පුළුවන් කියලා. හැබැයි ඒකට හිතෙන් අවශ්‍ය කරන බලය ඕනද නැද්ද? මම ඔය කලිනුත් මතක් කරා. ඇඳේ නිදිගෙන ඉන්නවා, එලාම් එක වදිනවා, නැගිටින්න තමයි එලාම් එක තිබ්බේ. මොකද දැන් වැඩේ? ඕන් උතෝර තේරෙනවා කියන්නේ. දැන් එලාම් වදිනවා රේ නැගිටින්න කියලා මෙයා ආරහට දාලා නැගිටින්න බෑ දැන් අංශ භාග රෝගියෙක් වගේ. නේද? නැගිටින්න උවමනාව තියෙනවා ශරීරය උස්සන්න බෑ. අන්න ඒ මොකද හිතෙන් ඇතිවෙන වේගය ලැබිලා නෑ. හිතෙන් ඇතිවෙන වේගය හිතෙන් ඇතිවෙන බලය මේ හිතට ලැබුණොත් විතරයි මේ ශරීරය හොල්ලන්න හරි අපිට පුළුවන්. හරි? ඔන්න ඇඳේ ඉන්නවා දැන් වැතිරලා කර ගියා ගන්න දෙයක් නැතුව එතකොට මොකද වෙන්නේ? සර්පෙක් ඉන්නවා වගේ දැනෙනවා ඇඳේ. නේද? නැගිටින්න බැරුව හිටිය කෙනා පයින්නවා උඩින්. අන්න හිතේ ඇතිවෙච්ච බය කියන ධර්මතාවය මේ ශරීරය ඔසවලා වීසි කරා. හරිද? එහෙනම් මේ ශරීරය අඩුම තරමින් මේ වගේ කතා කරන්න පවා හිතෙන් එන්න ඕන වේගයක් තියෙන්න ඕනද නැද්ද? එහෙනම් මේ ශරීරය මොකවත් දන්නේ නැහැ. මේ ශරීරය කිසිම දෙයක් දන්නේ නැති වග. ඇත්තටම කියන්න බලන්න.
පින්නන්දි මෙතෙන්දී හරි කාරණාවක් තියෙනවා ආයෙ මතක් කරන්න. දැන් මම කීප වතාවක් මේ දේශනා මාලාවේ මතක් කරා. අපි මම කියලා කියනවා. මම කියලා කියනකොට අපි ඔක්කොටම ඇති වෙන්නේ මම ගැන එකම හැඟීමක්ද? හැමෝටම දැන් මම කියනකොට දැන් මම මතක් වුණා නේද? හැමෝටම මම කියලා මතක් කරනකොට එන්නේ එකම හැඟීමද? ඒ කෙනාගේ තියෙන ගොඩ නැගිච්ච හැටියට තමයි මම ගැන හිතෙන්නේ. අපිම කියන්නේ සමහර යාට හරියට මමත්වය වැඩි. ලොකුකම වැඩි. නේද? මහාන්තත්කම වැඩි. ඔය කියන්නේ ලොකු මමෙක් ඉන්නවා එකක් තේ. හරි. මම හදාගෙන ලොකුවට. රහතන් වහන්සේට මම කියන සංකල්පය තුල රහතන් වහන්සේට දැනෙන්නේ ශුන්‍ය ස්වභාවයක්. මම කියලා කතා කරන රහතන් වහන්සේ. නමුත් ශුන්‍ය ස්වභාවයක්. මට අයිති දෙයක් මේ ලෝකේ නැහැ. මට අයිති විදිහට මේ ශරීරය වැඩ කරන්නේ නැති හැටි බලන්න කැමතිද? කෙටියෙන්ම ඉතා කෙටියෙන්ම දැනගන්න පුළුවන්. හම්බෙලා තියෙන මූණට කැමතිද? හම්බෙලා තියෙන මූණට කැමතිද? කණ්ණාඩියෙන් ගිහින් බලපුවම මොකද හිතුනේ? අයියෝ මේක නම් හොඳ නෑ, මීට වැඩිය හොඳට තිබ්බනම් හොඳයි. අකමැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? අකමැති මූණ තියාගෙන ඉන්නේ ඇයි? කරන්න දෙයක් නෑ. මගේ උසවත්, මගේ කළුවත්, මගේ මිටිවත්, මගේ සුදුවත්, මගේ මුහුණවත්, මගේ ශරීරයක්වත්, මගේ හැඩතලයක්වත්, මගේ කොණ්ඩේ වැවෙන ප්‍රමාණයක්වත්, මගේ හිසකෙස් පැහැෙන ප්‍රමාණයක්වත්, හැමරැලි වැටෙන දවසවත් මොකක්වත් මට තීරණය කරන්න බෑ. මේ ධර්ම ගාන පිපාසාව බඩගින්නවත් මට තීරණය කරන්න බෑ. මේ ශරීරය අනිත් එක මෙලොවම දෙයක් දන්නේ නැහැ. ශරීරය මොනවද දන්නේ කියලා බලන්න. නේද? මම දැන් මේ මේසේ රත තියෙනවා. මේ ඇඟිලි දන්නවද මම මේසේ රත තිබ්බා කියලා? නෑ. නේද? මම බන්දේකත් මේ දිව හරහා දැන් මේ ධර්ම එනවා. මේ දත්වත්, මේ දිවවත්, මේ තොල්වත් දන්නවද මේ ධර්ම දේශනාවක් කරනවා කියලා? නෑ. මේ ශරීරය මෙලොවම දෙයක් දන්නේ නැහැ. ඒකද මේ ශරීරය සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ එහාට මෙහාට යෑම, කතා කිරීම, hina වීම සියලු ක්‍රියාවන් මොනවාද? හිතෙන් ඇති වෙන වේගයකින් සිද්ධ වෙන දේවල්. හිතේ වේග, හිතේ එතකොට හිත ගැන අපි අරන් බලමු. හිතේ වේගයන්, හිතේ චේතනාවන් ඇති වෙන එක මගේ වැඩක්ද? මං කරගන්න එකක්ද වෙන එකක්ද? මන්ද කරන්නේ? තරහා යන්නේ කවුරු හරි ඇවිල්ලා මට බයිනවා. නැත්නම් මම පාරේ යනවා. හොඳ සහනශීලී හිතකින් පාරේ යනවා. සහනසීමෙන් යනවා දැන්. යනකොට එකපාරට මෙහෙම කරනකොට තරහකාරයෙක් දකින්නවා. මට මගේ හිත කියනවාද මේ පොඩ්ඩක් ඉන්න දැන් තරහකාරයා දැක්ක දැන් මම ඔයාලට තරහ එවනවා කමක් නැද්ද? නෑ. මගෙන් කිසිම අවසරයක් නැතුව, කිසිමම පූර්ව දැනුම් දීමක් නැතුව, කිසිමම ආකාරයක මගේ කිසිම අනුදැනුමක් නැතුව තරහ කියන එක මේ හිතේ උපදිනවද නැද්ද? ඊර්ෂ්‍යාව උපදිනවද නැද්ද? ක්‍රෝධය උපදිනවද නැද්ද? ආදරය උපදිනවද නැද්ද? ප්‍රීතිය උපදිනවද නැද්ද? ඒක ඔක්කොම මට කිසිම අයිතියක් නැහැ. ඉපදෙන ඒවා අයින් කරගන්න පුළුවන්ද? සමහර ඒවා අයින් කරගන්න බැරුව ගීරිය පුප්පගෙන කෑ ගහනවා, වැලිමුව කෑ ගහනවා වගේ මිනි පෙට්ටි ළඟට වෙලා ගාලා කෑ ගහනවා. තරහ ගන්න බැරුව. පුළුවන් නම් සමහර කට්ටිය එතකොට ගිහින් කියන ඕක ඔච්චර ගණන් ගන්න එපා නේද? දැන් අමතක කරලා දාන්නකෝ නේද? මොකද වෙන්නේ? අර කියන මනුස්සයර දෙකක් දෙන්න හිතෙනවා. මොකද? නේද? ඇයි? අමතක කරන්න පුළුවන් නම් ඉතින් මම මතක තියාගෙන ඉන්නවා නේද? බලන්න එහෙනම් මගේ වැඩක්ද ඒක? නෑ. මේ කයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න මූලික වෙන හිත පින්වත්නි මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි වග ඔන්න ඔය විදිහට භාවනාව දියුණු කරන කෙනාට තේරෙනවා. අන්න එහෙම තේරෙනකොට මගේ පැත්තට එන තරහා මට වෙච්ච දේ මං කරන දෙයක් නෙවෙයි. මගේ පැත්තෙන් එන ඊර්ෂ්‍යාව මං කරන දෙයක් නෙවෙයි. මගේ පැත්තෙන් එන ඕනෑම හැඟීමක් අතීතයේ යම් දේවල් හේතු වෙලා මෙතන සකස් වෙනවා මිසක්කා වෙන කිසි දෙයක් නැහැ. මම මෙතෙන්ට එක් කරගෙන එනවා ඉතා තරුණ ළමයෙක් ලොකු දරුණු රෝගයක් හැදිච්ච ළමයෙක්. අපි හිතමු. එකන් ඇවිල්ලා මේ අත්තන්ට පෙන්නනවා. මෙන්න මෙයාට මේ අහවල් රෝගය තියෙනවා. මෙයා වැඩි කාලයක් ජීවත් වෙන්න එකක් නැහැ කියලා. මේ අත්තන්ට මොකද හිතෙන්නේ? හරි කරුණාවක්, හරි මෛත්‍රියක්, හරි උපේක්ෂාවක් ඇතිවෙනවා. අනේ අපේ මේ ළමයා නේද? මේ වගේ ලෙඩක් හැදුනානේ වැඩි කාලයක් ඉන්න එකක් නැහනේ කියලා. ඇයි එහෙම දුකක්, කනගාටුවක්, අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් ඇති වෙන්නේ ඇයි?
මේ රෝගය එයා කරගත්ත දෙයක් නෙවෙයි. මේ දරුණු රෝගය එයාට ආපු එකක්. එයාට ආපු එකක්. එයාට වෙච්ච දෙයක්. ආන් ඒක අපේ හිත පණිවිඩයක් විදිහට දන්නවා. සංඥාවක් විදිහට අපිට එහෙම හැඟීමක් තියෙනවා. ඒකින්ද අර ළමයාත් එක්ක අපිට තරහ යන්නෙම නැහැ. එයා මොන වැරද්දක් කරත් අනේ පුතේ කමන්නේ නේද? අනේ මේ ළමයාට කන්න ටිකක් හොදට දෙන්න ඕනේ, සලකන්න ඕනේ කියලා ලොකු කරුණාවක් ඇති වෙනවා. අපි මෙතෙන්ට එක්කන් එනවා අම්මව හෝ තාත්තව ඝාතනය කරපු ළමෙක්. එක්කන් ඇවිල්ලා මම මේ තාත්තන්ට පෙන්නනවා. මෙයා තමයි අර තාත්තා එදා මැරුවේ. මොකද වෙන්නේ? හරි කරුණාවක් හරි මෛත්‍රියක් අනේ අපේ කියලා එහෙම එකක් ඇති වෙනවද? නෑ. ඇයි? ආන් එක කරලා තියෙන්නේ කවුද? එයා කරලා තියෙන්නේ කියන හැඟීම මට තියෙනවා. අම්මව හරි පියතුමාව හරි තමන්ගේ මව්තුමිය හරි ඝාතනය කරන්න අවශ්‍ය ඒකට හේතු වෙන සියලු හේතු එතන සකස් වෙලා. ඒක එයා කරලාද? ඒක එයා කරලා නෑ. එයාට පුංචි කාලේ ඉඳන් පාලනය කරගන්න අවශ්‍ය කරන ධර්මතා කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබිලා නෑ. හරිද? ඊළඟට සමහර කාරණා හොයපුවාම ඒ වගේ දේවල් කෙරෙන මට්ටමට එයාගේ මානසික තත්ත්වය සකස් වෙන්න. එක දරුවෙක් තමන්ගේ පියතුමා ඝාතනය කළා තිබ්බේ අම්මව මරණ එකෙන් වළක්වන්න. බීමත් ඇවිල්ලා අම්මව මරන්න හදනවා. ආන්ගේ මරණයෙන් අම්මව ගලව ගන්න ගිහිල්ලා පියතුමාව ඝාතනය කරලා තිබ්බේ. එතකොට ඒ වගේ සංසාර ජීවිතේ හිතලා බලන්න. තමන් සංසාර ජීවිතේ එක දවසක් ඔය වගේ සිද්ධියකට මුණ පෑවොත් තාත්තා හැමදාම බීගෙන ඇවිල්ලා අහිංසක අම්මට තලනවා ඉවරක් නැහැ. එක දවසක බේර ගන්න බැරුව ඉවස ගන්න බැරුව මොකද කරන්නේ? ළඟ තිබ්බ උදුළු මිටක් අරගෙන ඔළුවට ගහනවා තාත්තා මැරෙනවා. එහෙම එකක් ඒ ආසන්න සිද්ධියක් අපිට සිද්ධ වුණොත් අපි ඔය දේ කරන්නේ නැතුව ඉඳීද? කරන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? තියෙනවා. එහෙම එකක් කරනවා නෙවෙයි එහෙම එකක් වෙයි. හොඳට මතක් කරලා බලන්න. ගිනි කසයට වගේ කේන්ති කිය වෙලාව පොඩ්ඩක් මතක් කරලා බලන්න. ආත් එක්ක හරි හොඳට රණ්ඩු වෙලා හොඳට කේන්ති කියලා කර සර්පයා පයින්නවා වගේ පයින්ද ඉන්නේ නිකන් නේද? බලමු කියලා. එනවාකෝ බලන්න කියලා අර පයින්ද වගේ ඔය එහෙම වෙලාවල් තියෙන්නේ. මේ වේවුල ශරීරයත් එක්ක වේවුල ඉන්න වෙලාවක්. එහෙම කේන්ති කිය වෙලාවක් මතක් කරලා බලන්න. කියන්න ඕනේවද කිව්වේ? කරන්න ඕනේවද කළේ? නේද? මේ කටෙන් ටක ගාලා පිට වෙච්ච හැටි මතකයි නේද ඒ වෙලාවට? අන්න බලන්න පින්නත් නේ. ඒවා මමද කරේ? මගේ අතුලාන්තයෙන් ඉපදිලා ආපු තරහා මේ වගේ වචන කාණක් එළියට දැම්මා. ඒවා අඩු වෙනකොටයි මතක් වුණේ අපරාධේ මම මෙව්වා කිව්වේ. දැන් ඉතින් මොකද කරන්නේ කියලා. අන්න ඒ වගේ අපේ තුල තමන්ගේ තුල උපදින තරහ ආදිය තමන්ගේ වැඩක්ද? තමන්ගේ වැඩ නෙවෙයි. ඒක වෙච්ච දෙයක්. එහෙමද නැද්ද? පිළිගන්නවද? එහෙනම් අම්මා මරණ හෝ තාත්තා මරණ තත්ත්වෙට වේගවත් හැඟීම් පහළ වෙන විදිහට වපසරියක් සකස් වෙලා ආන්ගේ සකස් වෙච්ච වපසරිය අනුව මෙතනින් එකපාරටම කෙනෙක්ව ඝාතනය කරන්න තරම්, මව් ඝාතනය කරන්න තරම්, පියා ඝාතනය කරන්න තරම් ලොකු වේගයක් සකස් වෙලා ආපු එක හරියට පිළිකා රෝගියෙකුට පිළිකාව හැදුනා වගේද නැද්ද? දරුණු රෝගයක් හැදුනා වගේද නැද්ද? හේතු හින්දා වෙච්ච දෙයක් ඒක. අන්න ඒ ටික අපිට තේරුණා නම් දරුණු රෝගියෙකුට රෝගයක් ඇති වෙලා දුක් විඳින රෝගියෙක් ගැනද වැඩි අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. මේ පියතුමාව ඝාතනය කළා මෙතෙන්ට ආපු එක්කෙනා ගැනද වැඩි අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. වැඩි අනුකම්පාවක් ඇති වෙන්න ඕන කවුරු ගැනද? දෙවෙනි එක්කෙනා ගැන. ඇයි? එයාට දැන් ආසන්න භවයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න තියෙනවා. අනන්ත අප්‍රමාණ දැවෙන, පිච්චෙන වාර ගන්න මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. හරි? එහෙනම් ඔන්න ඔය වගේ සමහර අයට පින්වත්නි මේ ලෝකේ ඉපදුනහම ඒ අය හුළඟේ යන්නේ නරක පැත්තට. හුළඟ යනවා වාගේ. හුළඟ යන කොලයක් වගේ අපේ ජීවිතය කියලා මම හැමදාම කියනවා. හරිද? ඒ ආශ්‍රය ලැබෙන පැත්තට තමයි යාගේ නැඹුරුතාවය යන්නේ. ඒකද සමහර ඇත්තෝ විනාශම වෙලා යනවා, සමහර ඇත්තෝ එහෙම නැහැ. එතකොට ඒවා මේ ලෝකේ කිසිම දෙයක් කරන කිසිවෙක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ.
ඔන්න ඔය ටික අවබෝධාත්මකව අපිට තේරුණොත් ආන්ගේ සිහියෙන්ම ඉන්න පුළුවන් වුණොත් මේ ශරීර හරියට නිකන් වාහන වගේ. වාහනේ ඇතුලේ ඉන්න කෙනා මෙහෙවනකොට වාහනය ඒ පැත්තට යනවා. එතකොට මේ ශරීරය ක්‍රියාත්මක වෙන ශරීරය ක්‍රියාත්මක භාවයට යන ඉන්ධනය තමයි හිතේ ඇති වෙන චේතනා. ඒ චේතනා ඒ තැන්වල හේතු අනුව සකස් වෙනකොට ඒ ශරීර ඒ පැතිවලට ඇදී විසි යනවා. ඒ අහවල් පුද්ගලයාගේ වැඩක්වත් අහවල් කෙනාගේ වැඩක්වත් නෙවෙයි. අන්න ඒ ටික ප්‍රබලව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය හැම නිමේෂයකම අරයි යන්න පුළුවන් නම් පුද්ගල ભેදයෙන් පුද්ගල වාදයෙන් කිසිදු ලෝභයක් කිසිදු ද්වේෂයක් කිසිදු මෝහයක් ඇති වෙයිද නේද? එතකොට දරුණු විදියට මේ පාලනය කරන්න වෙන්නේ නැහැ. මොකද ගස්ගල් එක්ක ජීවත් වෙනවා වගේ එතකොට නිකන් අපිට මෙතන පුද්ගලවාදයෙන් තරහ යන්නේ මෙයා මේක කරා කියලා. ඇත්තටම එහෙම එකක් නෙවෙයි. එතන සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බොහොම අපහසුයි. මේ කියන කාරණා තේරුම් ගන්න බොහොම අපහසුයි. නමුත් ඒ தත්තටපත් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඊට කලින් කරන්න ඕන දේවල් සීල සමාධි ප්‍රඥා ආදී වඩලා සීලය සමාධිය තමන් ක්‍රමානුකූලව ප්‍රතිපත්ති මාර්ගයේ වර්ධනය කරපුවාම ටික ටික ඔය කියන தත්වයන් වලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ටික ඔය කියන தත්වයන් වලටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එවැනි මානසික தත්වයකට ඇවිල්ලා හැම වෙලේම මේ මානසිකත්වයේ හැම නිමේෂයකම Tamanට දැනෙන්න ඕනේ. දැන් මම අත උස්සනවා. මේ ගුරුත්වය අභිභව මේ අත ඉස්සෙන්නේ. මේ අත ඉස්සෙන්න මගේ හිතෙන් අත උස්සන්න ඕනේ කියලා හැඟීමක් එන්න ඕනද නැද්ද? දැන් මේ ගානට ඉස්සුවා කියන්නකො. ඕන් දැන් උස්සගෙන එනවා. දැන් මේ ගානට එනකොට මාව අපවත් වෙනවා. මොකද වෙන්නේ? ඩබක් ගාලා වැටෙනවා. එහෙනම් හැම නිමේෂයකම මේ ගත කරන හැම ඉරියව්වකටම අපේ හිතෙන් වේගයක් බලයක් චේතනාවක් තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න ඒ ක්‍රියාකාරීත්වය තමන්ගේ තුලින් දැක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ක්‍රියාකාරීත්වය හැම වෙලේම මානසිකාර වෙනවා නම් තමන්ට අන්න ඒ ගානට එනකන් කවදාරි හදා ගන්න වෙනවා. නැත්තම් මේ හිත අස්සට මොකද වෙන්නේ? කෙලෙස් රින්ගනවා. අහවලාය මෙයාගේ එක මොහොතක් ඉඩ දුන්නොත් මේ හිතට මෙයා මොකද කරන්නේ? ආයතරයක් කෙලෙස් බඳිනවා. හරිද? ආයතරයක් හරියට කඩලා දානකොට වේහුඹහ ආය කඩන්න බඳිනවා වාගේ මේක වේගෙන් බැඳෙනවා. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වාගේ එකතු වෙනවා. තුවාලයකට සැරව එකතු වෙනවා වාගේ වේගෙන් කෙලෙස් එකතු වෙනවා. ඒකින්ද අපි මෙහෙම හිටියට මේකෙන් අත මිදෙන්න නම් හිත බොහෝම හාත්පසින් ආරක්ෂා කරගෙන රැක ගන්න ඕනේ. ආහාරයෙන් පවා ආහාරයට තියෙන කිජු බවෙන් කිසිම තැනකින් කාන්දු වෙන්න ඉඩ නොදී කෙලෙස් වලට හාත්පසින් හිත ආරක්ෂා කරගෙන ක්‍රමානුකූල ඉදිරියට ගියොත් මෙන්න මේ නාම රූප පරම්පරාවේ සිද්ධිය Tamanට අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අන්න එහෙම අත්දැක ගත්තාම ගත කරන හැම නිමේෂයකම දැන් අර යන්ත්‍ර වැඩ කරන්නේ දැන් අපි තුන් බැකෝ යන්ත්‍රයක් කියලා. බැකෝ යන්ත්‍රයක් වැඩ කරන්නේ අර ඇතුලේ ඉන්න මෙහෙවන්න මෙහෙන් අර ලීවර එහාට මෙහාට කරනකොට හයිඩ්‍රොලික් පීඩනයට ඒ වාගේ පීඩනය අඩු වැඩි වෙනකොට අර අත් එහෙම ඉස්සෙනවා. මේකත් ඒ වගේමයි. මේකට උපදිනවා හිතින්දා උපදින වායු පීඩනයක්. ශරීරයේ තියෙන මේ අංගපසංග වල තියෙන වායුව එහාට මෙහාට වෙනවා. ඒ එහාට මෙහාට වෙනකොට ඒ පීඩන අඩු වැඩි වෙනකොට තමයි මේවා ඉස්සෙන්නේ. ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. හරිද? සිත හේතුවෙන් උපදින්නා වූ වායුන්ගේ වෙනස. ඕක මේ හොන වෙලාවක පේන්න තියෙනවා. දැන් නම් මූණු හොඳයි. නේද? හදිස්සියෙම තරහා ගියාම මොකද මූණට වෙන්නේ? කවුද හැඩේ වෙනස් කරේ? නේද? කවුරු හරි අපේ ඉක්මනට පොඩක් ඉන්නවට තරහා ගිලා තියෙන ඇස් මේ පැත්තට එන්න ඕන, කට මේ පැත්තට එන්න ඕනේ. නේද? මේවා මෙහෙම ඉස්සෙන්න ඕනේ, මේවා රතු වෙන්න ඕනේ කියලා හදනවද කවුරක්වත්? නෑ. එහෙනම් හිතේ ක්‍රියාකාරීත්වය, හිතේ ඇතිවන හැඟීම මේ ශරීරයට ක්ෂණික බලපෑමක් කරනවද නැද්ද? එහෙනම් මේ අත ඉස්සීමත් එහෙමමයි. හරිද? හිතේ ඇතිවන හැඟීමයි මේ ඔක්කොම කරන්නේ. මේ බණ ටික කියවෙන්නේත් එහෙමයි. නේද?
එතකොට මේකට අතීත හේතු වෙනවා. අතීතේ මම ධර්මය හදාarලා තිබුණ නැත්නම් ගුරුවරුන්ගෙන් අහලා තිබ්බේ නැත්නම් Taman තුලින් යමක් තේරුම් ගන්න උත්සාහ අරන් තිබුණ නැත්නම් මේක කියවෙන්නේ නැහැ. නේද? කියවෙන්නේ නැහැ. එහෙනම් මේක ඒ වගේම කරුණාවක් මෛත්‍රියක් අන් අයට මේක මොන හරි කියලා දෙන්න ඕන කියලා අදහසක් ඒවා මිශ්‍ර වෙලා ආවේ නැත්නම් මේක කරන්න බෑ. එහෙනම් මේක මෙතනින් එනවා. එන විදියට හැදිලා බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය මේ පැත්තට සම්ප්‍රේෂණය වෙලා ටික ටික ඒවෙන් අංශු මාත්‍රයක් හරි ශ්‍රාවකයන්ට ඇවිල්ලා නේද? ඒවා තුලින් උපදින ධර්මතා හේතුවෙන් තමයි මේ කට හෙල්ලෙන්නේ. නේද? නැත්නම් මේ කට කොල්ලන්ට හම්බෙන්නේ නැහැ. එතකොට අන්න එහෙම චිත්ත කිරිය වායෝ ධාතුවක් හේතුවෙන් මේ එහාට මෙහාට යනවා. අතක් උස්සන හැම වාරයකම මේව එහා මෙහා බලන හැම වාරයකම Tamanට අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ සංඝාටිපත චීවර ධාරණේ ආදි වශයෙන් ඒ තියෙන හැම ඉරියව්වක්ම කරද්දී ඒ සිහිය නැති වෙන වෙලාවක් නැති තරම් කියන තැනට ආවනම් කියනවා සිහිය පිහිටෝගෙන කියලා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා. එහෙනම් මේ කය ගැන විතරක් නෙවෙයි එහා පැත්තේ කය ගැනත් එහෙමයි. අනුන්ගේ කයවල අනුන්ගේ ශරීර අනුන්ගේ ක්‍රියාකාරීත්වය ගැනත් අන්න දුවනවා. අන්න බලන්න මේ දිවිල්ල දුවන්නේ නිකන් නෙවෙයි. මේ දිවිල්ල දුවන්නේ ඇතුලෙන් ඇති වෙන හැඟීමක්. වාහනයක් වේගෙන් යනවා දකින්න කොහෙන් මොනවෙන් දන්නේ වාහනේ යන්නේ. දැන් කෙලින්ම ගියා ඉන්ධන වලින් කියලා. වාහනේ යන්නේ ඉන්ධන වලින්ද? එහෙනම් ඔය නවත්තලා තියෙන වාහනයකට ඉන්ධන ටිකක් දාලා තියෙන ලෝක යනවද බලන්න. නෑ. ඉන්ධන එක හේතුවක් විතරයි. වාහනේ යන්නේ ඉඳ ගන්න පියදුරු මහතාගේ හිතේ ඇති වෙන වේගයටයි චේතනාවටයි ඒ පැත්තටයි යන්නේ. වෙලාවකට හයියෙන් යනවා. ඇයි ඒ? එක්ක කාමච්ඡන්දයක් වැඩි වෙලා. නේද? එක්ක ව්‍යාපාදයක් වැඩි වෙලා. ඒකයි ඒ වේගෙන් යන්නේ වෙලාවට ඉස්සලා යන්න ඕනේ කියලා. ඉතින් ඒ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද ආදී තමයි ඔය වාහන රය යන්නේ. හිතවල උපදින ධර්මතා. එතකොට ඉස්ලූලුවත සෙනග දුවනවා. දුවන මේ සෙනග ගැන එක මාත්‍රයක Tamanට අජ්ජත්තික මමත් අනුනුත් අජ්ජත් බහිද්ධාවා. මේ ලෝෙහි සියලු දෙනා මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වයකට යට වෙච්ච අය. ක්‍රියාකාරීත්වයකට යට වෙච්ච අය. ගස්සල් ක්‍රියාකාරීත්වයකට යට වෙලා තියෙනවා. අවවැස්ස ක්‍රියාකාරීත්වයකට යට වෙලා තියෙනවා. එහෙම නේද? කාලයකට වහිනවා කාලයකට පායනවා හේතු සකස් වෙනකොට වහිනවා. ඒ ගස්සලුත් එහෙමයි නේද? පෝෂදායක දේවල් හොඳ පොහොර තියෙන හොඳ ජල මූලාශ්‍ර තියෙන තැනක නේද බීජයක් වැටුනොත් ඉතින් හැදෙනවා. ඒ ක්‍රියාකාරීත්වයට යටත් වෙලා. අන්න ඒ වගේ හිත කියන්නේ ශරීර කියන්නේ අනුන්ගේ හිත කියන්නේ අනුන්ගේ ශරීර කියන්නේ ක්‍රියාකාරීත්වයක්. එන්නේ යම්කිසි නීතියකට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයට යට වෙච්ච නාම රූප પરම්පරාවල් විනා සත්‍යය පුද්ගලයාය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මේක කියනකොට තේරෙන්නෙම නැත්තම් විහිළුවක් වගේ තේරෙනවා. හම්දුරුවනම් කියයි ඕක කොහොම වෙන්න බෑ කියලා. එහෙම තේරෙනවා නම් අපි අදහස් කරගන්න ඕනේ උසස් පෙළ ගණිත විෂයෙහි තියෙන ගණන් ගානක් අරගෙන ශිෂ්‍යත්වෙ පාස් කරන්න බලාපොරොත්තු වෙන ළමයෙකුට දුන්නොත් නේද? ඇයි අපි අපේ ඔතෙන්ට එනකම් මානසිකත්වය දියුණු කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? අපි කලින් කතා කරා සත්ප්‍රාය සාර්ථක සත්ප්‍රාය ගෝචර සම්පජාන්යෙන් පෝෂණය වෙච්ච කෙනෙකුට මනස පෝෂණය කරගත්ත කෙනෙකුට ඔන්න ඔය කියන අසම්මෝහ සම්පජානණයෙන් වාසය කරන්න පුළුවන් වෙනවා. ඉන්නන්නේ කොච්චර පහසුයක්ද කියන්නේ ජීවිතේ. හිතලා බලන්නකෝ කාත් එක්කවත් තරහ යයිද? අනුන්ගේ ශරීරයක විසර ගෙඩියක් දාලා නම් අපි බයිනවද? මොකද මේ විසර ගෙඩියක් දාගත්තේ කියලා බයිනවද? නෑ. ඇයි? එයා ඒක කරගත්තේ නෑ කියලා හොඳටම දන්නේ හින්දා. දරුණු රෝගියාට අපි බයින්නේ නෑ. එයා ඒක කරගත්තේ නෑ. එයාට ඒක වෙලා. නේද? ආන්න ඒ වගේ අපිට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ අනුන්ගේ සිත්වල ඇති වෙන හැම දෙයක්ම එහෙමයි. තමන්ගේ සිතේ ඇති වෙන දේ තේරුම් ගත්තාම අනුන්ගේ සිත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරීම සුවදායක වෙන්න පුළුවන්. පාරේ යනකොට නැත්තම් ඔච්චර කරදරෙන්ද යන්නේ බලන්නකෝ. නේද? හැප්පුණත් ඉවරයි, බැලුවත් ඉවරයි කවුරු හරි. වාහනයක් අපේ පැත්තට කැපුවත් ඉවරයි මොනවත් බෑ. පුදුම මේ ලෝකෙ ඉපදිලා අපි පුදුම දුකක් විඳින්නේ.
මේ ලෝකේ ඉපදිලා ඇති වෙන සංස්කාරයන් හින්දා පුදුම දුකක් අපි විඳින්නේ. අන්න ඒ විඳින දුකෙන් අයින් වෙන්නයි බුදුරජාන් වහන්සේ අපිට මේ විදර්ශනා ඇති කරගෙන ලෝකයේ ඇත්ත తත්වය තෝරගන්න කියලා දේශනා කරේ ඒකයි. ඉතින් ඒකින්ද අන්න ඒක තේරුම් අරගෙන අපි ඉක්මනින් සීල සමාධි ප්‍රඥා වඩමින් ගෝචර සම්පජානනයෙන් ඔබට තියෙන මේ අසම්මෝහ සම්පජානනයට අපේ මානසිකාරය පත් කරගන්න ඕනේ. බුදුමේ කියන්නේ ඒක නෙවෙයි. ඔය ලැබිලා තියෙන මනස කියන ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හදන්න පුළුවන් එකක්. ඕක මම ඔය කල්පනාවෙම ඉන්නව නෙවෙයි. හරිද? කාලයක් යනකොට ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි. පුරුදු පුහුණු කරපුවාම එවැනි මානසිකාරයකින්ම ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා. හරිද? ලැබුගින්දරක් ඇති වුණා මං කාට හරි බයිනවද? මට මානසිකාරයක් තියෙනවා මේක හේතුවකින්ද හටගත් එකක්. දේ දුන්නක් පායලා තියෙනවා. මම මේක තියාගන්න ඕනේ හැමදාම කියලා මට හිතෙනවද? නෑ හිතෙන්නේ නෑ. ඒක තියාගන්න බෑ කියලා මම දන්නවා. අවුව වැස්ස තියෙන වෙලාවක දේ දුන්න පායන්නේ කියලා දන්නවා. ඒ වගේ මේ ඇවිදිනකොට මේ ඇවිදිනකොට මේ hina වෙනකොට මේ දුවනකොට මේ ඉඳගෙන ඉන්නකොට මේ නිදිනකොට හැම වෙලාවෙම Tamanට දැනෙනවා නම් ඒක ඒ තැනත්තාට අයිති එකක් නෙවෙයි. ඒ තැනත්තාගේ තුල උපදින ධර්මතාවයක් කියලා Tamanට දැනෙනවා නම් අන්න එතකොට ඉවරයි ඔක්කොම කතන්දරේ. ආය ඒ තැනත්තා කෙරෙහි අකුසල් උපදින්න ඉතින් හරි පහසු ජීවිතයක්. පැත්තකට වුණාම කල්පනා කරන්න දෙයක් නැහැ. අහවල් එක්කෙනා මට බැන්නා අවුරුදු 7කට ඉස්සෙල්ලා කම්බුලට ගැහුවා නේද? දන්නවනේ අපේ තරම නේද? පරණ කෝන්තර තියාගෙන අපේ විඳින දුකක්. මෙවැනි මානසිකත්වයට පත් වුණාම අපේ පින්වත්නි මහා බරක් උස්සන් ඉඳලා බිමින් තිබ්බා වගේ. හරිද? අපි මහා බරක් උස්සන් ඉන්නේ. මොනවද? අනුන්ගේ බර උස්සන් ඉන්නේ. හොරබ කියපු දේවල් උස්සන් ඉන්නේ. තමන් කරපු කියපු දේවල් උස්සන් ඉන්නේ. මට අහවලා සැලකුවේ නෑ, අහවලා සැලකුවා කියලා ඒවා ඔක්කොම උස්සන් පාරේ යන්නේ හරිම බරෙන්. හරිද? යනකොට බුද්ධුම දේවල් අරගෙන යන්නේ අපි යන්න යන තර අරන් කියලා පොඩ්ඩක් මෙහෙම ඉඳ ගන්නවා. ඉඳගෙන මොකද කරන්නේ? අර යන මල්ල ලෙහා ගන්නවා. නේද? උන්මත්තක මිනිස්යාගේ තියෙන පලා මල්ල වගේ මේක නිකන්. ඕනේ වුවයි එපා ඒවයි ඔක්කොම අර මල්ලේ දාගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ඉඳ ගන්නවා එක තැනකින් අරකේ තියෙන ඒවා එළියට ගන්නවා, ආය පිහිනවා, ආය තියනවා, ආය තිපිනවා, ආය තියනවා. ආය අර මල්ලට දා ගන්නවා. අමාරුවෙන් කරේ තියාගෙන බලනවා ටින් කෑලි, බෝතල් කෑලි, කාඩ්බෝඩ් කෑලි ඕනේ නැතිව ඔක්කොම උස්සන් යන්නේ. ඒ වගේ මෝහ මූලිකව ජීවත් වෙන අපේ මානසිකාරයේ අන්න ඒ වගේ බෝතල් කෑලි, කටුකම්බි කෑලි ඔක්කොම තියෙනවා. අනුන් කියපු කරපු දේවල් ඔක්කොම උස්සගෙන හරි බරෙන් ඉන්නේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දේශනා කරපු කාලෙක අන්න අර උන්මත්තක ගතිය අයින් වෙනකොට උන්මත්තකයාගේ උන්මත්ත ගතිය අයින් වෙනකොට අර මල්ලට මොකද වෙන්නේ? ටික ඒක තියෙනවා යාට තේරෙන්න පටන් ගන්නවා මේව වැඩක් නැහැ කියලා වීසි කරනවා. අන්තිමට මල්ලත් වීසි කරනවා. නේද? ආන්ගේ වගේ කෙලෙස් එකතු වෙන්නේ නැති තත්යකටම අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට කියනවා මාර්ග හිතක් පහළ වුණා කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකට ක්‍රමානුකූල කැපකිරීමයි ඕනේ. එක දිගට ගන්න වීරියයි ඕනේ. සිහියයි ඕනේ. අදිෂ්ඨානයයි ඕනේ. ඒක කරන්න බැරි නෑ. වෙලා තියෙන්නේ ආහාරයවත් අඩුම ගානේ පාලනය කරන්නේ නෑ. හරිද? ඉන්ද්‍රියන් සංවර කරන්නේ නෑ. ඒවා පොඩි දේවල් ඒවා වැඩක් නෑ කියලා හිතනවා. අපිට කැමති විදිහට තීරණ ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඊටාම දැඩි අවධානයක් යොමු කරන්න කියපු තැන් සහැල්ලුවට ගන්නවා. සහැල්ලුවට දැම්මම ඕනේ නැහැ. තව කල් තියෙනවා. ඔය කොහොමත් ඕනේ නැහැ කිය කෙලෙස් වලට මිදෙදී ඔන්න ඔහේ ඉන්නවා. මමමයි හරි කිය හිතේ තියෙනවා. ඒකද මේ වයින් අත මිදලා තමන්ගේ මානසිකාරය අසම්මෝහව ජීවත් වෙන தත්වෙට මානසිකාරය සකස් කරන්න. ඒක සකස් කරපුවාම එයා ඉදිරි ටික කරයි. අපිට තියෙන්නේ මානසිකාරය සකස් වෙන විදිහට අවශ්‍ය මෙනෙහි කිරීම බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව සිද්ධ කරන්නටයි. ඉතින් ධර්මයේ හොයාගන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න, කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ සිත ඊටාම නිවැරදි මානසිකාරයක් බවට පත් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට
උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.